තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි මේ උතුම් වූ සදහම් ශ්‍රවණය සාදු සමාජයකට මඟ කියනවා. සාදු සමාජයක් වෙනුවෙන් නිබඳ ශ්‍රී සද්ධර්මය සංනිවේදනය කරන ගුවන් අවකාශයට අද මේ ධර්ම දේශනාව අපි එක් කරන්නේ බාහිර පරිගත කිරීමක් ලෙස. ඒ නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාර පරිශ්‍රයේ සිට අදත් පුරුදු පරිදි මේ පටිගත කිරීම අපි සිදු කරනවා. දේශනා පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. මොනරාගල තැරෑල ගමේ පදිංචි ආර්.එම්. බණ්ඩි උපාසක මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හා ඥාති හිත මිත්‍රාදීන්ගේ දායකත්වයෙන් මේ දේශනාව ඔබ සවන් දෙන්නේ. එමනම් අපි දේශකයන් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඉතා පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත්
නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවායිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යන්නත් මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ පේතවත්තු පාළියේ උබ්බරි වර්ගයේ සඳහන් වන නාගා කියන පේතවත්තුව. මේ පේතවත්තුව මුල් කරගෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන් එකම පවුලේ ඉපදුනත් මිත්‍යා දෘෂ්ටි ගත් අයත් සම්මා දිට්ඨික අයත් මේ සංසාරේ දෙපැත්තකට යන හැටි. ඊට අමතරව සත්පුරුෂයන්ගේ අවවාදයේ මත හික්මිච්ච කල්යාණ මිත්‍ර ඇසුර නිසා සැනසෙන පිරිසගේ ස්වභාවය පිළිබඳවත් තමන්ගේ ආචාර්යවරුන්ගේ උපාධ්‍යයන් වහන්සේලාගේ අවවාදයට කීකරුවන ශ්‍රාවකයෝ මනා සසරින් එතර යන්න කටයුතු සංවිධානය කරගන්න ආකාරයත් මේ පේතවත්වයෙන් අපට සාකච්ඡා කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා බ්‍රාහ්මණ ප්‍රේතයින් දෙපළක් අරමුණු කරගෙන තමයි මේ පේතවත්වව දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හිටියා සංකිච්ඡ කියලා. සංකිච්ඡයන් වහන්සේ පිළිබඳව විශේෂ කරුණු ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අවුරුදු 7ක් වගේ වයසේ තමයි සංකිච්ඡයන් වහන්සේ පැවිදි වෙන්නේ. ඒ කාලේ වෙනකොට උන්වහන්සේගේ අම්මත් නැහැ. අවුරුදු 7 අවුරුදු වයසේදීම සංකිච්ඡයන් වහන්සේ සව් කෙලෙස් නැසලා රහත් වෙනවා. පැවිදි කරන්න සූදානම් වෙනකොටම තමයි ඒ අති උතුම් අරහත්ත්වය ලබන්නේ. ඒ තරම් සංසාරේ මහ කුසල් තියෙන පුණ්‍යවන්ත උත්තමයන් වහන්සේ නමක්. අපේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලගෙන වනාන්තරයට යන්න පිටත් වෙච්ච භික්ෂූන් වහන්සේලා 39ක්. භාග්‍යතුන් වහන්සේගෙන් අන්තිම අවසරය ගන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, සාරිපුත්තයන් මුණ ගැහිලා මෙයන්ද කියලා. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ඒ භික්ෂූන් වහන්සේලා වැඩියා. සාරිපුත්තයන් වහන්සේ ඇහුවා, ආයුෂ්මතුන්ලා මේ පැත්තේ වැඩි ඇයි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහිලම යන්න කියලා අපිට කීවා. අපි ඒකයි මේ ආවේ කියලා. සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා, භාග්‍යතුන් වහන්සේ නිකන් නිස්කාරණේ මල් ළඟට කෙනෙක් එවන්නේ නැහැ. මේකට මොකක් හරි හේතුවක් ඇති. සාරිපුත්තයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, ආයුෂ්මතුන්ලා ඔබලත් එක සාමණේර නමක් ඉන්නවද කියලා. නෑ කීවා. සංකිච්ඡයන් වහන්සේට එන්න කියලා. සංකිච්ඡයන් වහන්සේට කියනවා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක වඩින්න කියලා. අර භික්ෂුන් වහන්සේලා සාමණේරයන් වහන්සේ තමන් එක්ක වඩින එකට අකමැති වුණා. මේ සාමණේරයන් වහන්සේ නමක් එක් කරගෙන යන්න තියෙන අකමැත්ත නෙමෙයි. සංකිච්ඡයන් වහන්සේට වයස අවුරුදු 7යි. ඉතින් මේ වගේ පොඩි දරුවෙක් කැලේ එක්ක ගිහිල්ලා මේ දරුවගේ අපෝපස්ථාන කරන්න ගියහම අපිට අපේ කාර්ය කරගන්න අපහසුයි කියලා. නමුත් උන්වහන්සේලා දන්නේ නැහැ සංකිච්ඡයන් වහන්සේ කවුද කියලා. නමුත් ඉතින් සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේලා මංගාවට එව්වේ මුන් වහන්සේ වැඩමවගෙන යන්න ඕන නිසා. භාග්‍යතුන් වහන්සේ එහෙම ක්‍රියාවක්
යම් වෙලාවක කළා නම් ඒක විශේෂ හේතුවක් නිසා තමයි කරලා තියෙන්නේ. ඒක හින්දා මේ සාමණේරයන් වහන්සේ එක්ක යන්න කියලා. ඉතින් සංකිච්ඡයන් වහන්සේත් එක්ක කරගෙනම කැලේට වැඩියා. මේ භික්ෂූන් වහන්සේලාට කැලෑවේදී ලොකු උපද්‍රවයක් තිබුණා, ජීවිත තර්ජනයක්. හොරු පිරිසක් එනවා උන්වහන්සේලා බිලිගන්න. ඉතින් ඒ වෙලාවේ එක නමක් ගෙනියන්න තමයි එන්නේ. නමුත් ඉතින් පස්සේ කාලේ සියලු දෙනාටම යන්න වීද දන්නෙත් නැහැ. නමුත් මේ වෙලාවේ මේ භික්ෂූන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. ඉතින් අකමැත්තෙන් නමුත් ඔබ වහන්සේලා වැඩ ඉන්න වෙතන ඉන්න වැඩිමලා මට තමයි නායකත්වයේ තියෙන්නේ. ඔබලගේ ජීවිත රැකලා තියලා මම යා යුත්තේ කියලා. තවත් භික්ෂූන් වහන්සේලා කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්න අපි යන්නම් කියලා. අන්තිමට සාමණේරයන් වහන්සේ ඇවිල්ලා කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේලා කවුරුවත් වඩින්න ඕනේ නෑ. මම වඩින්නම්. මගේ ජීවිතයට කරගත යුතු යම් අර්ථයක් තියෙනවා නම් මම ඒක කරලා ඉවරයි. නමුත් ඔබ වහන්සේලා තාම ඒකට මුල පුරනවා. ඔබ වහන්සේලා මේ වැඩේ කරගන්න. මම මේ ඇයිත් එක්ක යන්නම් කියලා. සියලුම සංඝයාගේ අකමැත්තෙන් නමුත් උන්වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් සංකිච්ඡයන් වහන්සේ පිටත් වෙනවා. යටත් පිරිසෙන් මේ හාමුදුරුවන්ගේ නායක හොරාට කතා කරලා කියනවා අනේ මේ පුංචි දරුවෙක් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. ඕගොල්ලෝ මේ දරුවා ගෙනහිල්ලා බිලි පූජාවක් සඳහා ගෙලසින්දින බව අපි හොඳටම දන්නවා. සඳහන් කරනවා කඩුපත් එහෙම ඒ පුංචි හාමුදුරුවන්ට පේන්න මුවහත් කරන්න එපා කියලා. සියලුම හාමුදුරුවෝ අඬනවා. නමුත් සංකිච්ඡයන් වහන්සේ නවත්තන්න බෑ. හොරු උන්වහන්සේ කරගෙන ගිහිල්ලා උන්වහන්සේව ඝාතනය කරන්න සුදුසු තැන උන්වහන්සේ තියලා හොර කණ්ඩායමේ චෝර ඝාතකයා සංකිච්ඡයන් වහන්සේට කඩුවෙන් පහර දෙන්න කඩුව ඔසවලා එකපාරක් උන්වහන්සේට කඩුවෙන් පහර දුන්නා. ඒ වෙලාවේ කඩුව ඇකුළුණා. උන්වහන්සේට පහර වැදුනේ නෑ. නැවත කඩුව දිග ඇරියා. කඩුව මුවහත් කරලා නැවත පහර දුන්නා. ඒ කඩුවේ මිට ගාවට එනකම් ඇකිලිලා ඇඹරිලා ගියා. මේ ඝාතකයට දරා ගන්න බැරි තරම් බයක් දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේ ළඟ වැටිලා දන ගහලා ඒකට හේතු වෙහුවා. සංකිච්ඡ සාමණේරයන් වහන්සේ ගාව මහ විශාල මෛත්‍රී ගුණයක් තිබුණා. ඒ මෛත්‍රී ගුණය නිසා තමයි උන්වහන්සේට ආයුධයකින් හානියක් කරන්න කාටවත් බැරි. මේ සියලු දෙනාටම කරුණු කාරණා පැහැදිලි කළා, ධර්ම දේශනා කළා. හොරු 500 දෙනාම සංකිච්ඡයන් වහන්සේ 90 ගිහිල්ලා පැවිදි වුණා. අන්තිමට අපේ භාග්‍යතුන් වහන්සේගෙන් බල අහලා මේ 500 දෙනාම රහත් වුණා. සංකිච්ඡයන් වහන්සේ ඒ හොරුත් අඬ ගහගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න කලින් අර භික්ෂූන් වහන්සේලා ළඟට ගිහිල්ලා මුණ ගැහුණා. මුණ ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේලා මං ගැන කල්පනා කර කර දුක් වුණ බව මන් දන්නවා. දැන් දුක් වෙන්න එපා. මේ ඉන්නේ ආපු හොරු ටික. මේ ටික මම දැන් බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක ගිහිල්ලා මහාන කරනවා. ඔබ වහන්සේලා කැලේට ආපු කාර්ය කරන්න. භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ළඟට ඔබ වහන්සේලා එව්වේ ඔබ වහන්සේලාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. මේ ගමන මම එන බව භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේලාට කලින් දන්නවා. මගේ කාර්යය භාග්‍යතුන් වහන්සේ වගෙන් බලාපොරොත්තු වුණ කාර්යය මම සම්පූර්ණ කළා ස්වාමීනි. ඔබ වහන්සේලා සුවසේ භාවනා කරන්න කියලා. අර පිරිසත් අඬ ගහගෙන ගිහිල්ලා ඔවුන් පැවිදි කරලා ධර්ම දේශනා කරවලා සසරින් එතර ගියපු මහරහතන් වහන්සේලා බවට පත් කළා. 7 අවුරුදු වයසේ හිටපු පුංචි හාමුදුරුවෝ 20 වයස් සම්පූර්ණ කරලා උපසම්පදා වෙලා අර 500ක් රහතන් වහන්සේලාත් එකතු කරගෙන බරණැස ඉසිපතනාරාමේ වස් සමාදන් වුණා. දැන් වස් කාලේ උන්වහන්සේලා එහි වැඩ ඉන්නවා. දායක පිරිස් නිරන්තරයෙන් සංඝයාට දන් දෙනවා. මේ කාලේ එක තරුණ උපාසක මහත්තයෙක් හැමදාම එනවා බණ අහන්න. ඇවිල්ලා එක දවසක්
සංකිච්චයන් වහන්සේගෙන් අවසරයක් ඉල්ලගත්තා භික්ෂු සංඝයාට හැමදාම බත් දෙන්න. ඒ අවසරෙත් ඉල්ලගෙන ඒ පින්කමත් කර කර ඉන්නකොට මේ බ්‍රාහ්මණ පවුලක වැඩිමහල් පුතෙක් හිටියා. ඒ වැඩිමහල් පුතා මේ බණ අහන උපාසක මහත්තයාගේ බොහෝම හිතවත්. දෙන්නම තරුණයි. හරි හිතවත්. දවසක් තමන්ගේ හිතවතත් අඬගහගෙන ආවා බණ අහන්න. ඉතින් ඒ බ්‍රාහ්මණ කුමාරයා බණ අහලා පැහැදුනා. සතුටු වුණා. අර උපාසක මහත්තයා කියනවා යාළුවී උඹත් පුළුවන් නම් අනාගත සැප ප්‍රාර්ථනා කරගෙන භික්ෂුන් වහන්සේ නමකට දානයක් දෙන්න කියලා. ඔහු සඳහන් කළා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට දන් දෙන්න අපට තහනම් කියලා. ඒ වෙලාවේ මේ උපාසක මහත්තයා අහනවා භික්ෂූන්ට දන් දෙන්න බැරි නම් මට කෑම වේලක් දෙන්න බැරිද කියලා. අපොයි ඒක හැමදාම කර හැකි කිව්වා. ඒ වෙලාවේ නැවත ඔහු කියනවා ඒ මට දෙන කෑම වේල හැමදාම එක භික්ෂුවකට දෙන්න කියලා. කෙසේ හෝ මිත්‍යා දෘෂ්ටිකයා දන් දෙන්නෙක් බවට පත් කළා. දැන් ඔහු දන් දෙනවා. දැන් ඔහු හරි ශ්‍රද්ධාවන්තයි. ඔහුගේ පාරේ ගිහිල්ලා ඔහුගේ මල්ලිත් ඒ පාරෙම ගිහිල්ලා ඔහුගේ නංගිත් ඊටාම ශ්‍රද්ධාවෙන් දම්පැන් පූජා කළා. සිල් ගුණ ආරක්ෂා කරගත්තා. හැබැයි ඒ දරුවන්ගේ අම්මයි තාත්තයි කවදාවත්ම දහම පැත්තට යමුනේ නැහැ. ඒගොල්ලෝ හැමදාම මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට මේ බ්‍රාහ්මණ පවුලේ ඒ දරුවන්ගේ නැන්දනියගේ පුතෙක් හිටිය සංකිච්ච සාමණේරයන් වහන්සේගෙන් බණ අහලා උන්වහන්සේ ළඟම පැවිදි වෙලා මහානදම් පුරාගෙන යන කෙනෙක්. මේ බ්‍රාහ්මණ පවුලටම සම්බන්ධ කෙනෙක්. එතකොට මේ බ්‍රාහ්මණ පවුලේ අයගේ යෝජනාවක් ආවා. දැන් අර මූලික පවුලේ ඉන්නවනේ අයියයි පොඩි අයියයි නංගී කියලා තුන් දෙනෙක්. අර තරුණ උපාසක මහත්තයාට අනුව දම්පින්කම් කරන්න යොමු වෙච්ච පිරිස. සහෝදරයෝ දෙන්නයි සහෝදරියයි. ඉතින් එතකොට මේ සහෝදරයෝ දෙන්නගේ සහෝදරිය අර මාමගේ විවාහ වෙලා මාමගේ පැවිදි වෙලා ඉන්න පුතාට විවාහ කරන්න මේගොල්ලෝ යෝජනා කළා. මහාන වෙලා ඉන්න හාමුදුරුවන්ට විවාහ කරලා දෙන්න කල්පනාව දැන් තමන්ගේ දුව. ඒ මව්පියන්ගේ යෝජනාව එහෙමයි. ඒක හාමුදුරුවන්ගේ අම්මටත් කීවා. අම්මත් කැමතියි. අම්මා ඒක හාමුදුරුවන්ටත් කීවා. හාමුදුරුවොත් කැමතියි. දැන් ඊට පස්සේ හාමුදුරුවෝ එක දවසක් ගිහිල්ලා සංකිච්චයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට නම් දැන් මහානකම කරන්න බෑ වාගේ. මේක හරි අමාරුයි. මට තියෙන ලොකු කලකිරීමක්. ස්වාමීනි මට ගෙදර යන්න බෑද කියලා ඇහුවා. කාරණාව කිව්වේ නෑ. මට ගෙදර යන්න බෑද කියලා ඇහුවා. සංකිච්චයන් වහන්සේ කියනවා සාමණේරය ගෙදර යන්න නම් මොකද බැයි? ඉතින් ඔබට යන්නම ඕන නම් යන්න. හැබැයි තව මාසයක් ඉඳලා යන්න කියලා. යන්න ඕන නම් යන්න මාසයක් ඉඳලා යන්න. දැන් උන්වහන්සේට සතුටුයි තව මාසෙකින් යන්න පුළුවන්. මාසෙ ගියුණා. ඒ වෙලාවේ ගිහලා කියනවා ස්වාමීනි දැන් නම් මාසෙ ඉවරයි. මම යන්නද? සඳහන් කළා සාමණේරය. තව දවස් 15ක් ඉවසලා යන්නකෝ. දවස් 15ක් හිටියා. දවස් 15 ඉවර වෙලා ගිහිල්ලා අහනවා ස්වාමීනි දැන් කොහොමද? හොඳයි සාමණේරය. ගියට නම් කමක් නැහැ. මම කියන නිසා තව දවස් 7ක් ඉන්නකෝ කියලා කිව්වා. ඒ දවස් 7ක් හිටියා. මෙන්න මේ දවස් 7 ඇතුලේ සාමණේරයන්ට විවාහ කරලා දෙන්න බලාපොරොත්තු වෙන තරුණිය ඉන්න ගෙදර බිත්ති ටික පෙරලිලා තරුණියගේ අම්මයි තාත්තයි සහෝදරයෝ දෙන්නයි ඇයයි මේ 5 දෙනාම එතනම මැරුණා. ගෙට යට වෙලා මැරුණා. දැන් දවස් 7ක් විතර ගිහිල්ලා ආසන්නයි. සාමණේරයන් වහන්සේ දැන් සිවුරු ඇරලා යන දවසත් හරි 7 වෙනි දවසේ.
ගිහිල්ලා අවසර ඉල්ලුවාට පස්සේ සංකිච්ඡයන් වහන්සේ කියනවා යමු. මගෙත් එක්කම යමු. ඉසිපතනාරාමේ පිටිපස්ස දොරින් පිට වෙලා ටිකක් දුර ගමන් කළා. ටිකක් දුර ගමන් කරාම සුදු පාට ඇත් යානයක නැගලා හරි ලස්සන දෙවියෙක් යනවා. රාතන් වහන්සේට පේනවා. අනික් අයට පේන්නේ නැහැ. අස්ව වෙළඹුන් 4 දෙනෙක් යොදාපු මනාව සරසපු අස්වරතයක නැගලා තවත් දෙවියෙක් යනවා. තවත් දිව්‍යාංගනාවක් ඊටාම ලස්සන සුන්දර විමානයක රැස් විහිදි බැබලි ඒ විමානයෙන්ම අර දෙවියෝ පිටිපස්සේ යනවා. ඉන් පස්සේ ප්‍රේතයෙකුයි ප්‍රේතියෙකුයි ඉන්නවා. ඒ ප්‍රේතයා යකඩ පොල්ලක් අරගෙන ප්‍රේතිට පහර දෙනවා. පහර දුන්න ගමන් එතන කලගෙඩියක් වගේ දීගෙඩියක් ඇවිල්ලා ඒ වෙලාවෙම පැසවලා පුපුරලා උතුරන්න පටන් ගන්නවා. ප්‍රේතයා දූවගෙන ගිහිල්ලා අර උතුරන ලේ සැරවෙයි බීගෙන යනවා. ඊට පස්සේ ප්‍රේතිය යකඩ පොළු පාරක් ප්‍රේතයට ගහනවා. ඔහුගේ ශරීරෙත් මහ ගෙඩියක් හැදෙනවා. ඒක මොහොතින් පැසවලා පුපුරනවා. ප්‍රේතිය දුවගෙන ගිහිල්ලා ඒ ලේ සැරව බිබී ජීවත් වෙනවා. ඉතින් මෙහෙම තමයි මේ දෙන්නගේ ජීවිතේ. සංකිච්ඡයන් වහන්සේ තමන්ගේ 이르දියානුභාවයෙන් අදිෂ්ඨානයක් කළා මගේ පස්සෙන් එන සාමණේරයට මේ සියල්ලම පේන්න ඕන කියලා. එතකොට 이르දියානුභාවයෙන් තමයි අර දෙවියෝ සහ ප්‍රේතයෝ පේන්නේ. පේන්න සලස්සලා සංකිච්ඡයන් වහන්සේ අහනවා සාමණේර මොකවත් පේනවද? එහෙමයි ස්වාමීනි. සාමණේර ප්‍රේතයෝ දෙපළකුත් පේනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ ප්‍රේතයන්ට කතා කරන්නකෝ. කතා කරලා තොරතුරු අහන්න ඒගොල්ලන්ගේ. දැන් සාමණේරයන් වහන්සේ කතා කරනවා. අර ඉස්සරලාම ඇත්යානේ ගියේ කවුද? ස්වාමීනි. ඒ අපේ ලොකු පුතා. දෙවනියට අස්සරතේ යන්නේ කවුද? ස්වාමීනි. ඒ අපේ බාල පුතා. මෙතන මේ රන් සිවිගයක් වගේ දිව්‍ය විමානයක් ඇතුළේ ඕෂධී තාරකාව වගේ රැස් විහිදවල බැබලි ඒ ඉන්න දිව්‍යාංගනාව කවුද? ස්වාමීනි. ඒ වෙන කවුරුවත් නෙමේ. අපි දෙන්නගේ දුව. ස්වාමීනි. අපි දෙන්න සංසාරේ හුඟක් පව් කළා. අපි සිල් රැක්කේ නෑ. අපි දන් දුන්නේ නෑ. කර්මයේ කර්මඵලයේ විශ්වාස කෙරුවේ නෑ. හුඟක් පව් කළා. එහි ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. පින් කරපු අයගේ ප්‍රතිඵලය තමයි අර තියෙන්නේ. ඒ හින්දා ස්වාමීනි මේ සංසාරේ කවදාවත් මේ පව් කරනවා කියන තැනට යන්න එපා. ඉතින් සාමණේරයන් වහන්සේට තමන් කවුද අර දෙවියෝ කවුද කියන කාරණාව මනාව පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ සාමණේරයන් වහන්සේ කල්පනා කළා මේ ප්‍රේතයන්ට කතා කරලා අහන්න ඕනේ මොනවද ඒගොල්ලන්ගේ කෑම බීම කියලා. ඉතින් කෑම බීම මොනවද කියලා අහපුවම අර එක්කෙනෙකුට පොළු පාරක් එල්ල කරනවා. විශාල දියගෙඩියක් එනවා. ඒකෙන් ලේසරව උතුරනවා. ඒක බීලා ජීවත් වෙනවා. ස්වාමීනි මේක කැමැත්තෙන් නම් බොනව නෙමෙයි. කරන්න දෙයක් නැහැ. මේ ආදි වශයෙන් සඳහන් කරලා ප්‍රේතයා කියනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි වාගේ දන් දෙන්නේ නැතුව මසුරුකමින් ඉඳපු අය මැරිලා ප්‍රේත ලෝකේ ගිහිල්ලා හුඟක් ඉන්නවා ඒ කට්ටිය. ඒ කට්ටිය පුදුම දුකක් විඳින්නේ ස්වාමීනි. මනුස්ස ලෝකේ ඉන්න සත්වයාට ප්‍රේත ලෝකේ දුක තේරෙන්නේ නැහැ ස්වාමීනි. මොකද ප්‍රේතයෝ වගේ දුක් විඳින මිනිස්සුත් මනුස්ස ලෝකේ ඉන්නවා. නමුත් ප්‍රේතයෝ වෙච්ච අපිට වැටහෙනවා මේ දුක විඳින්න පෙර කරපු කර්මය මොකද්ද කියලා. ඒක අපිට වැටහෙනවා. නමුත් මිනිස්සු දුක් විඳිනවා තමයි. හැබැයි මේ මිනිස්සු දන්නේ නැහැ ඒ දුකට හේතුව මොන වගේ කර්මයක්ද කියන එක. ආන් එහෙම සඳහන් කරලා
මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල චෛතසික ධර්මයන් යටපත් කරලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලික චෛතසික ධර්මයන් පෙරටු කරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අපිට මේ දේශනාවල් වලින් අවධාරණය කරනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රේතයෝ සඳහන් කරනවා ස්වාමීනි අපි ඊටම දුක්ඛිත ජීවිත ගත කරන්නේ. දුක්ඛිත ජීවිත ගත කරන්න අපට සිද්ධ වුණේ සැපයට හේතු වෙන යමක් මනුලවදී කරන්න තිබුණද ඒක කරපු නැති හින්දා ස්වාමීනි. සැප ලබන ප්‍රතිපදාව අපි අනුගමනය කළේ නෑ ස්වාමීනි. එහෙමත් සඳහන් කරලා ප්‍රේතයෝ නැවතත් සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. නැත්නම් මේ ප්‍රේතයෝ සඳහන් කරන අර සාමණේරයන් වහන්සේට සාමණේරයන් වහන්සේ නැත්නම් ස්වාමින් වහන්සේ අපි මේ සැප ලබන ප්‍රතිපදාවට එන්නේ නැතුව දුක් විඳින ප්‍රතිපදාවෙම කටයුතු කළා. එතකොට මොකද්ද මේ සැප ලබන ප්‍රතිපදාව? දානය සසර සැපවත් කරනවා. සීලය උපදින තැන තීරණය කරනවා. සීලයෙන් සත්වයා උපදින්නේ සුගතියේද දුගතියේද කියන එක තීරණය කරනවා. සිල් තියෙනවා නම් සුගතියේ උපද්දවනවා, සිල් නැත්තම් දුගතියේ උපද්දවනවා. එතකොට සුගතියේ ඉපදුනත් දුගතියේ ඉපදුනත් ඒ සත්වයාට ලැබෙන්න ඕනේ මොනවද කියන කාරණාව තීරණය කරන්නේ දානයේ විසින්. ප්‍රේතයෝ සඳහන් කරනවා එවන් වූ දානේ අපි දුන්නේ නැහැ. ස්වාමීනි අපි ලෝභකමින් ධනය ආරක්ෂා කළා. අපි ආරක්ෂා කරපු හැම ධනයක්ම ස්වාමීනි අනිත්‍යයි. අපේ ගෙවල් දොරවල් යාන වාහන සල්ලි මිල මුදල් මේ හැම දෙයක්ම ස්වාමීනි අනිත්‍යයි. රන් රිදී මුතු මැණික් ආදී කිසිම දෙයක් නිට්ටය නෑ, සත්‍ය නෑ, ඒකාන්ත නෑ. අනිත්‍ය වෙච්ච, අස්තිර වෙච්ච මේ වස්තුවක් රැස් කරගෙන නොකා නොබී තියාගෙන ඉන්නවා කියලා කියන්නේ කොයි තරම් අකුසල කර්ම රාශියක් රැස් කරගන්නවද? ඒ වස්තුව තියෙනවා, කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඒවා දිරනවා, ඒවා වෙනසෙනවා, ඒවා අහක යනවා. කවුරුවත් ඒවා වියදම් කරලා පින් කරන්න යෙදෙන්නේ නැහැ. මේ ලෝභ පුද්ගලයෝ, මසුරු පුද්ගලයෝ ඉන්න නිසා. මේ විදිහට දන් නොදීමේ ආනිසංසයත් කියනවා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මහණෙනි පිනට බය නොවව් කියලා. මේ පිනට කවදාවත් බය වෙන්න එපා. හැකි හැම වෙලාවකම මනාව පින් කරගන්න භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළා. ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරන්න, ජීවිතයේ අකුසලයෙන් ඈත්ම කරලා තියන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් පිරිච්ච මේ ලෝකේ යම් කෙනෙක් තමන්ගේ ජීවිතෙත් ඒ ත්‍රිලක්ෂණයට අනුව වියෝ වෙලා යන්න කලින් හොඳට බණ අහනවද? හොඳට සිල් රකින්නවද? හොඳට දන් දෙනවද? ආන්ගේ පුජ්‍යලයා තමන්ට හොඳ සාධාරණීකුත් කරගන්නවා. මේ ආදි වශයෙන් කරුණු බොහොමයක් මේ පේතවත්වෝ යටතේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. එතකොට පින්නතුනි මේ ප්‍රේතයෝ මේ කරුණු ඔක්කොම දක්වලා අර සාමණේරයන් වහන්සේට අන්තිමට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නවද? අපි දෙන්න කියලා කියන්නේ ඔබ වහන්සේගේ නැන්දම්මයි මාමණ්ඩි. අර ඉදිරියේ රතවල යන්නේ අපේ ලොකු පුතයි පොඩි පුතයි දුවයි. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච නිසා ඒගොල්ලෝ දන් දුන්නා. ඒගොල්ලෝ සිල් රැක්කා. ඒගොල්ලෝ ගුණ පිරුවා. දන් දීලා සිල් රැකලා ගුණ පුරලා මේ සංසාරයෙන් එතර යන්න මඟ හදාගත්තා. මේ ආදි වශයෙන් කරුණාකාරණා රාශියක් ප්‍රේතයෝ සඳහන් කරනවා. ප්‍රේතයෝ ඒ විදිහට තමන් සංසාරේ කරගත් අකුසල කර්ම පිළිබඳවත් අද ඒකේ විපාකයේ පිළිබඳවත් මනවින් කියලා දුන්නාම අර සාමණේරයන් වහන්සේ එහෙම්මම හැරුණා තමන්ගේ ගුරුවරයා පැත්තට. ළඟට ගිහිල්ලා දෙපතුල අල්ලලා දන ගහලා වැඳලා කියනවා ස්වාමීනි
මේ සංසාරයේ මට අනුකම්පා කරපු තරම් වෙන කවුරු අනුකම්පා කරන්නද? ස්වාමීනි, මේ සංසාරේ බොහොම භයානකයි. වැටෙන්න ගියේ දරුණුතම ප්‍රපාතයකට. නමුත් ඔබ වහන්සේ මාව රැක්කා ස්වාමීනි. ඔබ වහන්සේ මාව බේරාගත්තා, මාව ආරක්ෂා කළා ස්වාමීනි. අනේ ස්වාමීනි, මට ඉදිරියටත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගෙන මේ භයානක සංසාරයෙන් එතර යන්න පාර කියලා දෙන්න කියලා. සංකිච්ඡයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට කමටහනක් ලැබලා දුන්නා. ඒ කමටහන ඔස්සේ හිත දියුණු කරලා ගුණ වඩලා උන්වහන්සේ අති උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. විවාහ වෙන්න කැමැත්තෙන් හිටපු භික්ෂුන් වහන්සේ. මෙන්න මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. ඒක අර්ථෝත්පත්ති කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ අපූර්ව ධර්ම දේශනාවක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන්න යෙදුණා. එතකොට මේ පේතවත්වයේ අපිට කරුණු කීපයක් සඳහන් කළා. එකම පවුලේ ඉපදිච්ච 5 දෙනෙක් මේ සංසාරේ සැප සහ දුක විඳින හැටි. දෙවියෙක් ඇත්‍යානයක යනවා. පොඩි පුතත් දෙවියෙක් අස්ව වෙළඹුන් 4 දෙනෙක් බැඳපු යානයක යනවා. දියණියත් ලොකු පුතා පොඩි පුතා අනුව ගිහිල්ලා තුනුරුවන් සරණ පිහිටවලා ඇයත් දිව්‍යාංගනාවක් බවට පත් වුණා. නමුත් ඒ අයගේ අම්මයි තාත්තයි හැමදාම මිත්‍යා දෘෂ්ටිකයි, සදාකාලිකවම මිසදිටු බවින් ගලවගන්න බැරි වෙයි කියලා හිතනවා. ආන් ඒ මිසදිටු මව්පියෝ කවදාවත් ගුණයක් දහමක් සීලයක් සම්පූර්ණ කරන්නේ නැතුව මරණයට පත් වෙලා නිරයගාමී වෙලා උප්පත්තිය ලැබෙනවා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අර්ථෝත්පත්ති කරලා ධර්ම දේශනා කරාම විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබලා ජීවිතේ තේරුම් අරගන්නවා. පින්නතුනි, මේ කතාවෙන් අපට පැහැදිලි ගුරුවරයාට කීකරු වීම, කල්යාණ මිත්‍රයන්ගේ අවවාදය සහ එකම පවුලේ අය සුගතියේ දුගතියේ යන විදිහ. පින්නතුනි, එක පවුලක් කියලා කියන්නේ හතරමං හන්දියක් වගේ තැනක්. 4 පැත්තෙන් ආපු අය එක ගෙදරක එකතු වෙලා අන්‍යෝන්‍ය සෙනෙහසින් බැඳීමෙන් ලෙන්ගතුකමින් ඒ සියලු දෙනාම කටයුතු කරනවා. එකම පවුලේ ඉපදිලා. ඉතින් අන්‍යෝන්‍ය බැඳීමෙන් යුක්තව ඒ අය කටයුතු කරගන්නවා. නිසි කාලේ කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා සම්මා දිට්ඨිය මත පිහිටනවා. නමුත් මව්පියෝ කවදාවත් එවන් උතුම් උදාර ගුණධර්ම වලට කැමති වුණේ නැහැ. කැමති වුණේ නැතුව ඒ මව්පිය දෙපළ දන් දෙන අයට බැන්නා. ගුණ පුරන අයට බැන්නා. වැඩක් නැහැ ඔය වැඩ කියලා කීවා. ඉතින් එහෙම කී ඉඳලා අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රේත ලෝකේ උප්පත්තිය ලැබලා කවදාවත් සංසිඳෙන්නේ නැති පිපාසයක, කවදාවත් සංසිඳෙන්නේ නැති බඩගින්දරක අනන්ත කාලයක් දුක් විඳිනවා. එතකොට මේ හතරමං හන්දියක් වගේ කියලා කිව්වෙත් ඒකයි. හැම පැත්තෙම එන කට්ටිය හතරමං හන්දියේදී මුණ ගැහෙනවා. නමුත් තම තමන් කැමති පැති වලට ආපහු යනවා. ආන් ඒ වගේ තමයි අපේ ගෙදර 4-5 දෙනා කොහෙන්දෝ ඉඳලා ඇවිල්ලා මේ ගෙදර එකතු වෙලා. සමහර කෙනෙක් මැරිලා නිරේට යනවා. සමහර කෙනෙක් මැරිලා තිරිසන් ලෝකේ ඉන්නවා. සමහර කෙනෙක් പ്രേත ලෝකේ, සමහර කෙනෙක් අසුර ලෝකේ, සමහර කෙනෙක් මිනිස්යන් අතර ඉන්නවා. ආන් එතකොට කුසල කර්මයක් රැස් කරගන්න එකේ විපාකයේ කොයි තරම්ද? ඒ උතුම් කුසල් දහම් නිතර රැස් කරලා තම තමන්ගේ ජීවිත මෙවන් කරුණු වහලා නිවැරදි කරලා කුසලයෙන් පෝෂණය කරලා තියන්න ඕනේ. අකුසල් කියන දේවල් හිටි ගමන් මේ දැම්ම විපාක දෙන්නේ නැහැ. අපේ ධර්මයේ සඳහන් කරන්නේ මේ කිරි කියන જાතිය දවාගත්ත ගමන් මිදෙන්නේ නැහැ වගේ අකුසල් කරපු ගමන් ඵල දෙන්නේ නැහැ කවදාවත්.
දේවදත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ගලක් පෙරලලත් කිසිම කරදරයක් නැතුව තමන්ගේ පන්සලට වැඩිය. අකුසලයේ බලවත් වෙලා විපාක දෙන්න එන කාලයක් තියෙයි. එතෙක් ඒ අකුසලයටවත් අපිට යමක් කරන්න පුළුවන් කමක් නෑ. ආන් ඒ නිසා පින්නතුනි හැකි තාක් අපි කුසල ධර්ම මතම පිහිටලා ජීවිතයේ කුසල් වලින්ම පෝෂණය කරලා ඕනෙම මොහොතක මේ සංසාරයෙන් එතර යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න මේ ජීවිතය තුළ අපිට කටයුතු හදන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ සසර ඊටාම භයානකයි. අපි අද ජීවත් වෙන්න තරාතිරම මොකක් වුණත් මේ සංසාරයට ඒකෙන් වැඩක් නැහැ. තරාතිරම කෝක වුණත් මේ සසරට ඒකෙන් වැඩක් නැහැ. ආන් ඒක නිසා මේ සංසාරයට ගැලපෙන විදිහට අපි අපේ ජීවන රටාව හදාගන්න සිද්ධ වෙනවා. එහෙම ජීවන රටාව හදාගත්තාම මේ සංසාර සත්වයා අපට බොහොම සමීප වෙන්න පටන් ගන්නවා. අසරණයන්ට පිහිට වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. පිහිට ඇති අය ළඟට වෙලා ඔවුන් ඒ පිහිට තුල උනන්දු කරවන්න උත්සාහවත් කරවන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ආන් එහෙම කටයුතු කරාම බොහෝසේ කුසල් දහම් රැස් කරගන්න අය මේ සතර අපායෙන් මිදෙන්න හැම වෙලාවෙම කටයුතු කරගන්නවා. යම් කෙනෙක් සතර අපායෙන් මිදෙනවද? සුගතිය පැත්තට හැරෙනවද? ඒක මොන තරම්නම් සැපයක්ද කියන කාරණාව තාම හරියට තේරෙන්නේ නැහැ පිළිතුරු. සසර බුඟක් අකුසල් තියෙන නිසා ඒ සාංශාරික අකුසල ධර්මයන් යටපත් වෙන්නේ අපි කුසල් වලින් ජීවිතේ පුරවන්න ඕනේ. කවදාවත් අපි කරපු අකුසල් අහෝසි වෙන්නේ නැහැ. ඒ අකුසල් ඈත් කරන්න පුළුවන්කම තියෙනවා. ඈත් කරලා ඒ ළඟට කුසල් යොදා ගන්නවා. ඉතින් අපිට බොහෝ කාලයක් විපාක දෙන්නේ කුසල්. හැබැයි අකුසල් අහෝසි නෑ. ඕනෙම මොහොතක මේ සංසාරයේ අකුසලයේ අපිට විපාක දෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ආන් ඒක නිසා කර්මය ඊටාම භයානකයි. මොන වෙලාවෙ විපාක දෙයිද දන්නේ නැහැ. මම සඳහන් කළා අපේ තරාතිරම මේ සසරට වටින්නේ නැහැ කියලා. හොඳ උදාහරණයක් තෝදෙය බ්‍රාහ්මණය. තෝදෙය බ්‍රාහ්මණය කියලා කියන්නේ එදා කාලේ රටේ රජුරුවන්ගේ ආර්ථික විශේෂඥයා. මුළු රටේම හිටපු ප්‍රධාන ආර්ථික විශේෂඥයා තමයි තෝදෙය කියලා කියන්නේ. ඒ කියන්නේ රජුරුව ළඟම ඉන්න කෙනා. වර්තමානයේ ඔය ජනාධිපතිවරු රජවරු ළඟම ඉන්න අය ඊටාම සමීපයි. ආන් එහෙම අය නිසා සමහරලාට Tamanටත් අනුන්ටත් හරියට වර්ධිනවා. නමුත් යම් කෙනෙක් මනාව ඒ කුසලයේ ළඟ පෝෂණය කරගෙන කුසල් මත පෝෂණය වෙලා අන් අයට මනා සහයෝගයක් දක්වලා සසරින් එතර යන මඟ කියලා දීලා කල යුත්තේ නොකල යුත්තේ කර ගැන දැනුවත් කරනවා නම් එවන් වූ සත්පුරුෂයන් මේ ලෝකෙට අත්‍යවශ්‍යමයි. සත්පුරුෂයන්ගේ හමුවීම සැපයක් කියලා දේශනා කොට වදාලා. ඒ උතුම් වූ සත්පුරුෂ මුණ ගැහිම පෙර සංසාරේ ඉඳලා ප්‍රාර්ථනා කරගෙන ඉන දෙයක්. බාලයන්ගෙන් ඈත් වෙලා සත්පුරුෂයන් ප්‍රඥාවන්තයන් ඥානවන්තයන් සමග එකතු වෙලා අපි මේ සසර දිනන්න හැම වෙලාවෙම කටයුතු කරන්න අවශ්‍යයි. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ නරකට යොමු කරපු හිත අතිශයින්ම භයානකයි කියලා. නරකට යොමු වුණ හිත ඊටාම භයානකයි. ඒක පැහැදිලි කරන්න ගාථා ධර්මයන් කීපයක්ම මේ බුද්ධ ආගම ඇතුලින් ගන්න පුළුවන්. එයින් එකක් තමයි දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං. දිසෝ දිසං යන්තං කෛරා. හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරයිද? හොරෙක් හොරෙකුට අපරාධයක් කරනවා කියහම ඒක හරි බිහිසුණු අපරාධයක් වෙන්නතුනි.
ඇයි හොරෙක්නේ. එතකොට තවත් හොරෙක් තව හොරෙකුට අපරාධයක් කරනකොට සාමාන්‍ය මිනිහෙකුට අපරාධ කරනවා වාගේ නෙමෙයි ඒක. අපි කිව්ව අත කපන්න ගත්තා කියලා. එකපාර අත කපලා අයින් කරන්නත් පුළුවන්. හැබැයි අත කපන්න ඉස්සරලා නියපොතු ඇතුළට කටු ගහන්න පුළුවන්. ඊට පස්සේ අඬු වලින් අල්ලලා නියපොතු ගලවන්න පුළුවන්. කුඩා පිහියක් අරගෙන කෑලි කෑලි වලට ඇඟිලි ටික කපන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. සමහර අය පුද්ගලයාගේ අත කපලා මස කපලා බැදලා ඒ අයටම කවනවා. මේ විදිහට ඉතා භයානක දුක් දුන්න අවස්ථා පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වාගේ භයානක දුක්ඛන්දරාවල් තියෙන සංසාරේනේ. එවන් වූ සංසාරයෙන් එතර වෙන්නයි අපට වහ අදිෂ්ඨාන කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දුක්ඛදායක භයානක සංසාරේ යම් තාක්කල් රැඳිලා ඉන්නවද ඒ රැඳිලා ඉන්න තාක්කල් අපි කවදාවත් සැනසීමටපත් වෙන්නේ නැහැ පින්නතුනි. කවදා හරි දවසක සසරින් එතර වෙන මඟ හොයලා ඒ එතර විය යුතු මාර්ගය ඔස්සේ තමන් ගමන් කරන්න පටන් ගත්ත දවසට තමන්ට මේ නිවන මනාව සාක්ෂාත් කරන්න පුළුවන්. අන් අයට නිවන ගැන මනාව කියලා දෙන්න පුළුවන්. එමන අපි සඳහන් කළා හොරෙක් හොරෙකුට අපරාධයක් කරනකොටත් වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට අපරාධයක් කරනකොටත් ඒක ඊටාම බිහිසුණුයි කියලා. අන්තිමට දේශනා කරනවා ඒක ඊටා සුළුතරයි. එහෙම නෙමෙයි. තමන්ට වරදක් කරගන්නකොට වැරදියට පිහිටුවපු හිතකින් ජීවත් වෙනකොට මිච්ඡා පනිහිතං චිත්තං වැරදියට පිහිටුවපු හිතක් අපට මොනතරම් අනතුරක් කරනවද? ආන් ඒක නිසාම සඳහන් කළා හතුරෙකුට පුළුවන් අපිව මරන්න විතරයි පින්නතුනි. වෛරක්කාරයෙකුට පුළුවන් අපිව මරන්න විතරයි. එයින් එහාට කිසි දෙයක් කරන්න බෑනේ. නමුත් වැරදියට පිහිටවපු හිත ඒ කාන්තෙන් අපි නිරේට අරන් යනවා. වෙන කාටවත් අපි නිරේට ගෙනියන්න බෑ. වැරදියට පිහිටවපු හිතට පුළුවන් අපිව නිරේට ගෙනියන්න. එහෙමනම් ඒකයි දේශනා කොට වදාළේ. මේ වැරදි කියන දේවල් අකුසල් කියන දේවල් වහවහාම ජීවිතෙන් ඈත් කරන්න ඕනේ. තුරන් කරන්න ඕනේ. නැත්තටම නැති කරන්න ඕනේ. අකුසලයට පිටුපාලා අපි කුසලයට එක්ක ගමන් කිරීම යම් දවසක ආරම්භ කරනවාද ඒක තමන්ගේ නිවන් දොරටුව ආරම්භ වෙන දවස බවට පත් වෙනවා. ආන් ඒක නිසා හැම ජීවිතයක්ම කුසල් වලින් පෝෂණය කරන්න. പ്രേත ආත්මයක් මොනතරම් දුක් සහිතද? പ്രേතයෝ මොනතරම් දුක් විඳිනවද? ඒ දුක්ඛිත പ്രേතාත්ම වලින් ඔවුන් ගලවන්න කොයිතරම් අමාරුද? ඔවුන්ට සරණක් පිහිටක් වෙන්න කීයෙන් කී දෙනාද ඉදිරිපත් වෙන්නේ? මේ හැම දෙයක්ම හිතලා මරණ මංචකේ සතුටින් මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න ඕනේ. ජීවත් වෙනවා කියලා කියන්නේ පින්නතුනි මැරෙන්න සූදානම් වෙනවා කියන එක. ඇයි මැරෙන්න සූදානම් වෙනවා කියලා කියන්නේ? අපි පින්නතුන් අහලා තියෙනවා. මරණාසන්න වෙලාවේ තමන් සන්තක සියලුම වස්තු අත්හරින්න ඕනේ. කිසිම වස්තුවක් තමන් සන්තකව නැති වෙන්න ඕනේ. ඇයි එහෙම සඳහන් කළේ? ඒ වස්තුව පිළිබඳව ලෝභකම සසර දීර්ඝ කාලයක් අපි අතරමං කරන්න පුළුවන් නිසා. ඊළඟට සඳහන් කරන්න කල්පනා කළා. වසර ගානක් මේ සංසාරේ අපිව අතරමං කරන්න මේ වස්තු ලෝභය හේතු වෙනවා වගේම අති දීර්ඝ කාලයක් සංසාරේ විවිධ දුක් කරදර කම්කටොළු ඔස්සේ ජීවිතේ පවත්වාගෙන යන අය. ඇයි දුකසේ පවත්වන්නේ? පින් රැස් කරලා නැති හින්දා. කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? මහණෙනි, පින නම් සැපේට නමක්. මතු සංසාරේ පින් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම්
නැත්නම් මතු සංසාරේ සැප බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කාන්තයෙන් ඔහු කළ යුත්තේ මොකද්ද? සිල්වත් වෙන එක. ඒ කාන්තයෙන් සිල්වත් වෙන එක. ආන්ගේ සිල්වත් උත්තමයන්ට තමයි මේ සංසාරේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ස්වභාව ධර්මයට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ. ස්වභාව ධර්මයේ පවා වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ උතුම් සිල් ගුණ තියන අයගේ සීලමය බලයේ ශක්තිය සත්‍ය ක්‍රියා කරලා. අංගේ නිසා අපි හැම වෙලාවෙම අභිමානවත් සීලයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තියෙන්න ඕනේ. ඕනෑම මොහොතක මේ සිල් ගුණ ආරක්ෂා කරගෙන මරණයට පත් වෙනකොට සතුටින්ම මැරුණොත් සුගතියක උපදිනවා. දුකසේ මරණයට පත් වෙන්න සිද්ධ වුණොත් එක්කෝ නිරයක ඉපදෙන්න පුළුවන්, නැත්තම් යක්ෂයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඇඬු කඳුලින් අල්ලගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් කඳුළු කියලා කියන්නේ දුක් විඳිනවා කියන එකට සාක්ෂි. ආන්ගේ නිසා යමෙක් කඳුළු සලසලාම ජීවත් වෙනවා නම්, කඳුලින්ම කටයුතු කරනවා නම් ඔහු ජීවිතේ බොහොම පව් කරගත්ත කෙනෙක්. යස්ස අස්සු මුකෝරෝදං විපාකං පටිසේවති. තමන් කරගත්ත අකුසල කර්මයන්ගේ විපාකය මතක් වෙනකොට තමන්ට හැඬුම් එනවා. යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යමෙක් මේ උතුම් වූ කුසල ධර්මයන් සමාදන් වෙලා දිගටම කුසල් මත පිහිටලා කටයුතු කරනවා නම් එළව මෙලව දෙකම සුවපත් කරගන්නවා. එහෙමනම් මේ පේත වත්වයෙන් අපට පැහැදිලි කරපු කාරණාව තමයි සංසාරේ යම් කෙනෙක් තුනුරුවන්ට බැන බැන කටයුතු කරනවා නම්, තුනුරුවන් ප්‍රතික්ෂේප කර කර කටයුතු කරනවා නම්, එහි ආදීනව ගැන කියන්න උත්සාහ කරනවා නම් පින්නතුනි ඒ කවුරුවත් අපට යහපතක් කරන අය කියලා කවදාවත්ම කල්පනා කරන්න හොඳ නැහැ. ඒ අය අපට අයහපතක් කරන අය. නොදැනම අපි වැරදි පාරට අරගෙන යන අය. අංගේ නිසා මේවන් පේතවත්වුන්ගෙන් කුසලයේ අකුසලයේ තරම දැනගෙන සසර ස්වභාවය අවබෝධ කරගෙන එවන් භයානක සංසාරයෙන් එතර යන්න ලැබිලා තියෙන මේ තෝතැන්නින් ප්‍රයෝජන ගන්න සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මොනරාගල තැරූල ගමේ පදිංචි ආර්.එම්. බණ්ඩී උපාසක මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හා ඥාතීන්ගේ නොමසුරු දායකත්වයෙන් පරලෝසපත් එස්.එම්. සුදු බණ්ඩා ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. අපවත් වී වදාළ පූජ්‍ය අවසර දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය පානදුරේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේ, පූජනීය ගංගොඩවිල්ල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වන්නට යෙදුන සියලුම ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා එමෙන්ම මෙම ධර්ම දේශනාව සිදු කරගන්න නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටමත් ධර්ම දේශනාව සිදු කර ගැනීම සඳහා කටයුතු සංවිධානය කරන්නට යෙදුන දේශකයන්න් වහන්සේටත් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා, උතුම් බලාපොරොත්තු සියල්ලක් මුදුන්පත් වේවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන්
බණ්ඩී උපාසිකා මාතාවටත් එතුමිය විසින් පින් අනුමෝදන් කළ ආශිර්වාද කළ සියලු දෙනාටමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ